ගෝවල් අද පටන් ගන්න යන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමේම දෙවෙනි කොටස. ඒ කියන්නේ චතුර්ථක හා අර්ථ චතුර්ථක පරාසය. මම පළවෙනි සෙෂන් එකේදී ඔයගොල්ලන්ට ජාල රේඛය, සමුචිත සංඛ්‍යාත වක්‍රය, සංඛ්‍යාත බහුවශ්‍රය මේ තුන අඳින හැටි කියලා දුන්නා. ඒක බලන්න. අපි ඊළඟ දෙවෙනි සෙෂන් එක පටන් ගමු. චතුර්ථක හා අර්ථ චතුර්ථක පරාසය. ඒකෙදි පුතේ අපි ඉගෙන ගන්නවා කොටස් දෙකකට මේ චතුර්ථක අන්ත චතුර්ථක පරාසය හොයන විදිහ. එකක් තමයි දත්ත සමූහයක. ඒ කියන්නේ අර මේ වගේ දීලා තියෙන එක 7 12 15 8 7 6 ඔන්න ඔය වගේ දීලා තියෙන සමූහයක කොහොමද චතුර්ථක හා අන්ත චතුර්ථක පරාසය හොයන්නේ කියලා. දෙවැනි කොටසදී අපි කතා කරනවා කොහොමද සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේ වචන හොඳේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ අපි කලින් අර ජාල රේඛයේ හැමෙන්දී ජාල රේඛය සංඛ්‍යාත බහුවශ්‍රය සමුචිත සංඛ්‍යාත වක්‍රයන්දී අන්න ඒ වගේ පරාසත් එක්ක දීලා තියෙන මෙන්න මේ වගේ දත්ත සමූහයක කොහොමද මේවා කරන්න කියලා. හරි ලියා ගන්න මාතෘකාව චතුර්ථක හා අන්ත චතුර්ථක පරාසය. ඒකේ පළවෙනි අනුමාතෘකාව දත්ත සමූහයක අන්ත චතුර්ථක පරාසය හා චතුර්ථක සෙවීම. මේකෙදි පුතේ ගහගන්න මේකෙදි තියෙනවා ආකාර 4ක්. ඔය ආකාර 4 පුළුවන් නම් ඔයාලට මේ දත්ත සමූහයක හොයන්න පුළුවන්. ඒ කියන්නේ මම කලින් දීපු විදිහට අර ඉලක්කම් දීලා තියෙන, ඒ කියන්නේ පරාසවල නැතුව දීලා තියෙන ඒවල හදන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ ගණන් වල, ඒ කියන්නේ මේ විදිහට ගණන් හදනකොට අනිවාර්යෙන් තියෙන්න ඕනි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි ආරෝහණ පිළිවෙල. ආරෝහණ කියන්නේ වැඩි වෙන පිළිවෙලට. ඔයාලා දත්ත සමූහයේ දෙන වැඩි වෙන පිළිවෙලට නෙවෙයි, මෙන්න මේ වගේ දෙන්නේ. 10 8 6 7 5 7 12 අන්න ඒ වගේ දීලා තියෙන්නේ. මේ වගේ ඒ කියන්නේ අර පිළිවෙලකට නෙවෙයි දීලා තියෙන්නේ. මේ වගේ එකක් අපිට මේ චතුර්ථක අන්ත චතුර්ථක පරාස හොයන්න බෑ. අපි ඉස්සෙල්ලම කරන්නේ මේක මොන පිළිවෙලට ලියාගන්න එකද? ආරෝහණ පිළිවෙලට. ලියාගන්න කර ලකුණක් දාලා මේ විදිහට දත්ත සමූහය පළමුවෙන්ම කළ යුත්තේ ආරෝහණ පිළිවෙලට සකස් කර ලියා ගැනීමයි. ආරෝහණ පිළිවෙලට සකස් කර ලියා ගැනීමයි. මම කියන්නේ මේකේ ආකාර 4ක් කතා කරනවා කියලා. රේඛේ ආකාර 4 මෙන්න මේ විදිහට යන්නේ. ලියා ගන්න පළවන ආකාරය. ලියාගන්න මේක මේ විදිහට දත් සමූහය ලියා ගන්න 10 8 6 7 5 7 12. දැන් මොකද කිව්වේ ඉස්සෙල්ලාම ලියාගන්න මොන පිළිවෙලටද? ආරෝහණ පිළිවෙලට. දැන් බලන්න අඩුම එක්කෙනා 5 මේ ගත්ත දෙනා කපන්න. එතකොට දේසි. ඊට පස්සේ 5 පස්සේ 6 7 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ 8 ඊට පස්සේ 10 ඊට පස්සේ 12. මට මේ අමතර කරුණක් අහන්නේ. මට මේ කියන්නේ මාතේ කීයද කියලා. මේකේ මාතේ මේ අමතර කරුණ. මාතේ මට කියන්නේ කොහොමද මාතේ හිතන්නේ? මාතේ කියන්නේ කවුද? වැඩිම වාර ගන්නවා. කවුද වැඩිම වාර ගන්න දීලා තියෙන්නේ? 7. ඒක හොයන්න අතර ආරෝහණ පිළිවෙල දීලා තියෙන්න ඕනේ. මාතය 7.
මධ්‍යන්නේ ගන්නෙ. මේවත් අහනවා. මධ්‍යන්නේ කොහොමද ගත්තේ? මේ ටික සේරම එකතු කරනවා. මේ ටික සේරම එකතු කරනවා සිග්මා x. මේ ටික සේරම එකතු කරනවා. සිග්මා කියලා දාන එකතුව කියන එකට 5 6 7 වෙන එකතු කරනවා 11යි 11යි 7යි 18යි එහෙම කියලා. ඒ ටික බෙදනවා මේ තියෙන ගානේ. තියෙන ගාන මොකද්ද? 1 2 3 4 5 6 7. 7 බෙදනවා. ඔන්නමයි ගන්නෙ මාතේ මධ්‍යයන්යයි. අපි හැබැයි මේක නෙවෙයි කතා කරන්නේ චතුර්ථක. හරිද? ඔන්න බලන්න මම කරන දේ මම කරන්නේ මෙන්න මෙහිමයි. දෙපැත්තේ ඉඳලා මේවා රීසී කරන්න. දෙපැත්තේ ඉඳලා බලාගෙන එනවා මේ දෙකට මේ දෙක හරි මේ දෙක හරි මේ දෙක හරි එහෙනම් මැදට ආවේ කවුද? 7. අපි එයාට කියනවා මොකද්ද කියන්නේ? මධ්‍යස්ථය. අපි යාර කියන මධ්‍යස්ථය නැත්නම් දෙවන චතුර්ථකය. දෙවන චතුර්ථකය අපි යාර කියනවා Q1 වලින් Q2 වල. මම කරේ දෙපැත්තෙන් මේ බලාගෙන ආවා. දැන් ඊට පස්සේ මෙයා රවුන්ඩ් කාට පස්සේ මෙතනින් පස්සේ ඉතුරු වෙන කට්ටිය ඉන්නේ. ඉතුරු වෙන සෙට් එකේ ඉන්න දෙපැත්තේ ඒගොල්ලන්ගේ මැද ගන්නවා. දැන් ඒගොල්ලන්ගේ මැද ගන්නෝනේ ගානට මැද ඉන්නව නේද? ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මැද ගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ මැද ගත්තා. අපි මෙයාට කියනවා පළවන චතුර්ථකයේ Q1 පළවන චතුර්ථකය. මෙයාට කියනවා Q3 තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය. මොකද කියන්නේ? තුන්වන චතුර්ථකය. ග්‍රාරෝණ පිළ ලියාගත්තා. ඊට පස්සේ දෙපැත්තෙන් ගානට බල ඇවිල්ලා මැද තෝර අනෙක් කරන්නේ. මෙතන මැද දේරුවා ඊට පස්සේ දෙපැත්තෙන් ඉන්න කට්ටිය. ඊට පස්සේ අන්ත චතුර්ථක පරාසය. අන්ත චතුර්ථක පරාසය ගන්නේ Q3 ගෙන් අඩු කරනවා Q1. පුත් හිතන්නේ Q3 ගෙන් Q1 අඩු කරනවා. Q3 කියලා කියන්නේ 10යි. Q1 කියලා කියන්නේ 6යි. එතකොට චතුර්ථක පරාසය කියන්නේ 7. මොකද කලේ ආරෝහණ පිළිදිය දෙපෙන්දම් බල ආවා. ඔන්න දත්ත සමූහයක චතුර්ථක අන්ත චතුර්ථක පරාසය හොයන විදිහ. අමාරුයිද? නෑ නේද? ලේසි මේ කොටස හදන එක. මොන පළවෙනි ආකාරය? මම ඊළඟට කතා කරනවා දෙවන ආකාරය. මම ඒක කතා කරනකොට ආරෝහණ පිළිවෙල ලියලා තියෙන එකමයි ගන්නෙ. හරි ඒක මතක තියාගන්න ඕනි. ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනි කියන එක. හරි මේක ලියා ගන්න. මම ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්ත කරලා මේක ලියාගෙන ඊට පස්සේ ටික ටික කරගෙන යන්න. දෙවන ආකාරය මම ඒක මෙන්න මේ වගේ දත්ත ටික තියෙනවා. මම කියන්නේ ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා. ඒක නිසා මේ ඔයගොල්ලෝ මෙහෙම නැති වෙලාවට ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. මම දත්ත සමූහයක් ටිකක් තියෙනවා. තුනක් ලියනවා. හරිද? මොකක්ද මම කුළු බලන්නේ? අගලින් නම් බල ඉන්නේ මේ. ඔන්න මේ දෙකට මේ දෙකට මේ දෙකට මේ දෙක. කවුද වදිතුරුනේ? මෙන්න මෙයා වදිතුරුමා. හරිද? එහෙනම් අපි මෙයා කවුද කියන්නේ? Q2 මම එහෙම කියලා දාන්නම්. Q2. ඊළඟට මොකද කිව්වේ? මෙන්න මේ කට්ටියගෙන් ගන්නවා කිව්වේ. නේද? දැන් මම මේ කට්ටියගෙන් තෝරනවා. මේ දෙන්න මැද මේ දෙන්නෙක් ඉන්නවා. මැද කෙනෙක් නැහැ. අපි එහෙනම් මේ දෙන්නම කොටු කරගන්නවා. ඒතර මේ දෙන්නම නෙවෙයි 6 7 කියන දෙන්නම නෙවෙයි Q1 කියන්නේ. Q1 ගන්න කොහොමද? Q1 ගන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරලා
දෙකෙන් බෙදනවා. 6යි 7යි එකතු කරාම එනවා කීයද? 13ක්. 13 දෙකෙන් බෙදුවාම 6.5යි. දෙන්නේ 6.5යි. මේක අපි මොකක්ද හරි ඕනේ පස්සට කරමු. මේ දෙන්නගෙත් එහෙමයි මේ දෙපැත්තේ දෙන්නා ඉන්නවා මැද දෙන්නෙක් ඉන්නවා. ඒතර කරන්නේ මොකද්ද? මේ Q3 එයා ගන්නේ 12යි 13යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 12යි 13යි දෙකෙන් බෙදුවාම 12.5ක් එනවා. එකතු කරාම 25යි 25 දෙකෙන් බෙදුවාම 12.5යි. එහෙනම් අන්ත චතුර්ථක පරාසය ගන්නේ කොහොමද? 12.5න් අඩු කරනවා 6.5. එකපාරට හිතා ගන්න බැරි නම් ඔයගොල්ලෝ පැත්තකින් මෙහෙම අඩු කරලා බලන්න දශම. උත්තරේ එනවා 6. කලින් ගන්නට වඩා චුට්ටි වෙනසක් තියෙනවා. මොකද චුට්ටි වෙනස මේ දෙපැත්ත මෙතන දෙන්නෙක් ඉන්නවා. මැද කෙනෙක් ආවේ නැහැ. එතකොට අපි කරන්නේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදෙන එක. ලියාගන්න. ඊළඟට අපි කතා කරනවා තුන්වන ආකාරය. තුන්වන ආකාරය. හය හත අට මොකද කරන්නේ? මේ දෙන්නා මැද කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. කලින් ගානේ මොකද්ද කරේ? කලින් ගානේ තිබුණේ එක්කෙනයි. දැන් දෙන්නෙක් ඉන්නවා. අපි එහෙනම් මොකද්ද කරන්නේ? අපි එහෙනම් කරන්නේ මෙයා එකතු කරලා මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදෙන එක. 8යි එකතු කරලා දෙකෙන් බෙදනවා. උත්තරේ කවුද දෙන්නේ? 8යි. ලේසි නේද? දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. හරි. දැන් කොහොමද ගන්නෙ? දැන් මේ දෙන්න නෙවෙයි ගන්නෙ. දැන් හොඳට මතක තියාගන්න. කලින් ගාන මෙන්න මේ වගේ ගානක් ආවහම අපිට මැද අගේ ගානට රවුම් වෙලා ආවනේ. මේ මැද අගේ ගානට රවුම් වෙලා ආවා. එතකොට අපි දෙපැත්ත වෙන් කරගත්තේ මේ එයාගෙන් දෙපැත්තින්ම දෙන්න. හැබැයි මේ ගානදී දෙපැත්ත වෙන් වෙන්නේ මෙතන මැද දෙන්නෙක් ඉන්න නිසා මෙන්න මෙතනටම ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනාම ගන්නවා. මෙතනත් එහෙමයි මේ තුන් දෙනාම ගන්නවා. අර මේ ගානට වඩා මෙතන වෙනස් වෙනවා. හරිද? මේ හොඳට මේ කොටු කරලා මේ විදිහටම ලියා ගන්න. ඒතර මෙතන තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගේ මැද එක්කෙනා මෙයා. මේ තුන් දෙනාගේ මැද එක්කෙනා මෙයා. එහෙනම් Q1 කියලා කියන්නේ 7. Q1 කියලා කියන්නේ 7. මෙතන එනවා Q3. එතකොට අන්ත චතුර්ථක පරාසය ගන්නේ කොහොමද? Q3 ගෙන් Q1 අඩු කරනවා. 10න් 7ක් අඩු කරනවා. 10න් 7 අඩු කරාම කීයද? 3යි. ඔන්න ගන්න විදිය කලින්ට වඩා වෙනස්. මොකද ආකාර හතරක් තියෙනවා කියලා කලින්ට වඩා වෙනස්. ලියා ගන්න. මේක ඕනේ නැහැ. මේකට ඕනේ නැහැ. ලියා ගන්න. හතරවන ආකාරය. හතරවන ආකාරය. මෙන්න මේ විදිහට තියෙනවා. හතරවන ආකාරය. මොකද කරන්නේ? දෙපැත්තෙන් මේක කර කර ඉන්නවා. මේ දෙන්නා, මේ දෙන්නා. මේ දෙහෙම නෙවෙයි කරන්නේ. මේ දෙන්නා. ඔන්නමද දෙන්නෙක් ඉන්නවා. එහෙනම් Q2 කියලා කියන්නේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවාම උත්තරේ 8යි. දැන් මම කියවල මෙතන දෙන්නෙක් ඉන්නවා මෙන් කරන්නේ කොහමද? අර එතන තියෙන ඇතුළේ ඉන්න එක්කෙනෙකුත් එක්ක ගන්නෙ. කලින් ගන්නට වඩා වෙනස් කිව්වා. කලින් ආකාරයට වඩා. දැන් එතන 4 දෙනෙක් ඉන්නවා මේ 4 දෙනා ගත්තාම මැදත් දෙන්නෙක් ඉන්නවා මේ. මේ පැත්තේ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් කොහොමද Q1 ගන්නෙ? 6යි 7යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 6.5යි. මෙයත් එහෙමයි Q3 10යි 12යි එකතු කරලා දෙකෙන් බෙදනවා 11. එහෙනම් අන්ත චතුර්ථක පරාසය ගන්නේ Q3 ගෙන් Q1 අඩු කරනවා
ඒ කියන්නේ 11න් 6.5ක් අඩු කරනවා. උත්තරේ එනවා 4.5. ඔන්න ආකාර 7. පොඩි වෙනස්කමක් තියෙනවා. හරිද? ලියා ගන්න. වීඩියෝ එක නවත්තනවා. ලියා ගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ හතරම එක තැනකින් ලියලා වෙනස වෙන්නේ කොහොමද කියලා. මම මේ කලින් හදපු ගණන් ටිකමයි මේ ලියන්නේ. මේ ටික එක තැනක අපිට ලියාගත්තාම හොඳට පැහැදිලි වෙනවා. මම හදපු ආකාර හතරම ගණන් ටික තියෙන්නේ මේ. වින් කර කර ආවා, මැද එක්කෙනා ආවා. ඊට පස්සේ ගන්න මේ තුන් දෙනා ඒ කට්ටියගෙන් මැද තෝරනවා. ඊළඟ මොකක්ද ආකාරය? අර විදිහටම දෙපැත්ත දැන් මෙහෙම තෝර තෝර ඇවිල්ලා මේ මෙතන එක්කෙනා ඉන්නේ. ඒතකොට දෙපැත්ත තෝරන එකක් නැහැ. ඒක මැද එක්කෙනා ගන්න එකම සාමාන්‍ය විදිහට. හැබැයි මෙතන දෙන්නේ ඉන්නවා. ඊළඟ එකේ මොකද්ද වෙන්නේ? දෙපැත්ත වෙන් කරගෙන ඉන්නකොට දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නකොට කොහොමද කරන්නේ? මෙහෙම මැද එක්කෙනත් එක ගන්න. දෙන්නේ දෙපැත්ත ගන්නකොට දෙන්නෙක් ඉන්නවා. මේ තනි කෙනායි ගත්තේ එහෙම ගත්තේ නැහැ. දෙන්නෙක් ඉන්නකොට මෙහෙම දෙපැත්තම ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්න අයිති වෙන්න ඕනේ. මැද ඉන්න දෙන්න. දෙන්නෙක් ඉන්නකොට දෙන්න දෙපැත්ත දෙකට එකතු කරලා දෙකෙන් බෙදෙනෙක් කරන්නේ. ඕකට අපි කියනවා චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාසය කියලා. හරිද? මේ ටික කොහොම එක දැනට කරලා ලියා ගන්න එන ආකාර හතර හරිම ලේසි. ඉස්සෙල්ලම ආරෝහණ පිළිවෙල ලියා ගත්තට පස්සේ. හරිද? ලියා ගන්න. ඊළඟට ලියා ගන්න මම කියවනේ මේකේ තියෙනවා කියලා ක්‍රම දෙකක්. ඒ කියන්නේ ගණන් වර්ග දෙකක්. පළවෙනි එක බෙදලා සමූහයක් කියලා ලියාගත්තනේ. ලියා ගන්න ඊළඟ අනුමාත්‍රකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාස සෙවීම. අන්ත චතුර්ථක පරාස සෙවීම මම කලිනුත් කිව්වා සමූහිතයි කියන්නේ අපි අර කලින් ගණන් හදපු විදිහටම පරාසවල් තියෙන එක. මම උදාහරණයක් ගන්නම් මෙන්න මේ විදිහට. මෙතන තියෙනවා ලකුණු ගන්නවා මම මෙතන ගන්නවා ළමයි ගණන. සීමාව ගන්නවා 0 10 10 20 20 30 30 40 40 50 60 කියලා මම සීමා ටිකක් ගන්නවා. හරි මම මෙයාලට දා ගන්නවා 2 3 5 4 7 3. මෙන්න මේකේ අපිට කියනවා චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාසය සෙවන්න කියලා. මතකද කලින් ගාන මම කිව්වා ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ කියලා. මේ ගානදී අපි කරන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ලියා ගන්න තව ලකුණක් දාලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පළමුව ඇඳගත යුතුය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පළමුව ඇඳගත යුතුය. මතකද මම කලින් කොටසදි කළා කොහොම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ ඉස්සෙල්ලම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සමුච්චිත සංඛ්‍යාතේ හොයාගන්න ඕනේ. ඒ සමුච්චිත සංඛ්‍යාතයට අපි කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කියලා කියනවා. එතකොට අපි යා CF වලින් හඳුන්වනවා. මෙතනට සමුච්චිත සංඛ්‍යාත කියලා ලිව්වොත් කමන්නේ. කොහොමද ගත්තේ? මෙතන 2 නම් 2 ලිව්වා. 2ට 3ක් එකතු කළාම 5යි. 5ට 5ක් එකතු කළාම 10යි.
10ට 4ක් එකතු කරාම 14යි. 14ට 7ක් එකතු කරාම 21යි. 21ට 3ක් එකතු කරාම 24යි. ඔන්න ගත්ත විදිහ. අර හරහට සික්සැක් ක්‍රමයේ කියලා අතට මම එදා කිව්වා. සික්සැක් ක්‍රමයේදී එකතු කර කර යන්නේ කරනවා. 2යි 2ට 3ක් 5යි විදිහට. ඒතර අඳින්න පටන් ගන්නකොට මම කිව්වා අඳින්නේ මෙන්න මේ කට්ටියට සම්බන්ධව තමයි අඳගෙන යන්නේ කියලා. හරිද? ඒතර ඔයගොල්ලන්ට ගන්න පොඩි ටූල් ඇති. මම පොඩ්ඩක් එහා මෙහා යයි. එතකොට ගානට අඳිනවා 10 20 30 40 50 60. මෙතන 24ක් තියෙන නිසා මම දෙකෙන් දෙකට යන්න. 2 4 6 10 12 10 ඔන්න ඔය විදිහට. හරිද? අන්න දෙකට ඉලි ටිකක් මම ඕගොල්ලන්ට ගන්නට පොට්ටුල් ඇති. මම එහෙම ගහගත්තේ මට ඔයාලට තේරෙයි මම මේ විදිහට කරගත්තේ කියලා. මේ මොකද ඔයගොල්ලන්ගේ නම් පොත් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. විභාගෙදිත් හදිස්සියෙන් මේක අඳින්න ආවොත් එහෙම පොත තියෙන පොලයක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයක් නැහැ. මම දැන් අඳින්න පටන් ගන්නවා. මොකද මේ ලියන්න ඕනි සමුච්චිත සංඛ්‍යාතය. මෙතන තියෙන ලකුණු ගණන. ලකුණු මේවා ලියන්න ඕනේ. හරි ඒකක හඳුන්වන්න ඕනේ. හරි ගන්නට සමානව පරාස තියෙන්න ඕනේ. 10 2යි. දැන් මේ ළමයිනේ දැන් මේ දෙන තමයි සම්බන්ධ යන්නේ. 10 2යි ඩොට් තියන්නේ 20 5යි. 5 කියන්නේ මේ දෙන මැද. ඊට පස්සේ 30 10යි 30 10යි 14යි 21යි 24යි ඔන්නෝම දැන් මෙයා කරනවා. යා කරනකොට මම එදා කිව්වා යා කරන්නේ මෙතන තියෙන එක්කෙනාට. දැන් මෙතනින් පටන් ගත්තා නම් මෙයාට තමයි යා කරන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ කෙලින්ම බිඳුව තිබුණා. කලින් අපි ඉගෙන ගත්තා මෙතන බිඳුව නෙමෙයි තිබුණේ. එතකොට ඒ තියෙන කෙනාට යා කරන්නේ. උඩින් ඉඳන් අඳින්න පටන් ගන්න එක ලේසි. ඔයගොල්ලන්ට අර ප්‍රස්තාර අඳින විදිහට අලු දූල් තියන්නේ නැහැ. අතේ හුරුවෙන් ඇඳගෙන ඉන්න ඕනි. ඔන්න ඔය විදිහට අතේ හුරුවෙන් ඇඳගෙන ඉන්න ඕනි. අඩුල් භාවිත කිරීම ඒව නැහැ. අපි ඔන්න ඔකට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. cumulative frequency එයා හොයාගත්ත සමුච්චිත සංඛ්‍යාතය ඒ අනුව වක්‍රය ඇඳලා. වක්‍රය යා කරන්නේ පළවෙනිට තියෙන කෙනා මෙතන ප්‍රශ්නයක් නැහැ බිඳුවමයි තියෙන්නේ. දැන් කොහොමද මෙයාගෙන් හොයන්නේ චතුර්ථක? ඔන්න බලන්න කරන දේ. හරිද? Q1 ගන්න පුතේ මෙන්න මේක තමයි සූත්‍රය. 4න් 1යි n. n කියලා කියන්නේ මෙන්න මේ මෙතන ආපු අගය. එකතුව. ඒ දෙකේ එකතුව. Q2 ගන්නේ 4න් 2යි n. කියන භාගයයි කියන්නේ. Q3 ගන්නේ 4න් 3යි. 1 2 3. ඒ විදිහට තමයි ගන්න. එතකොට මෙතන ගන්නේ මේ තියෙන තැන හොඳේ. මේ මෙතනින් එන උත්තරේ නෙවෙයි අගය. දැන් බලන්නකොන්න 4න් 1යි. n කියලා කිව්වේ කවුද? 24යි. 24 4න් බෙදුවම කීයද? 6යිනේ. එතකොට මේ 6 කියන එක කියලා නෙවෙයි Q1 කියලා කියන්නේ 6 වෙන ස්ථානය. මේ 6 වෙන ස්ථානය තමයි Q1 කියලා කියන්නේ. මෙතනත් එහෙමයි 4න් 2යි 24යි කියලා කියන්නේ 12 වෙන ස්ථානය. හරි? 12 වෙන ස්ථානය මෙතන එනවා 4න් 3යි 24යි. ගන්නවනේ මේ 4ට 4 වෙලියන් 6යි 6 වරක් දෙක 12යි එහෙමයි එන්නේ කොහොමද? මේක. ඒ විදිහට 18 වෙන ස්ථානය. දැන් කොහොමද අගය ගන්නෙ? අගය ගන්නේ මෙන්න මේ වක්‍රය. දැන් ඔයාලට ආවනේ Q1 කියන්නේ 6 කියලා. අපි එහෙනම්
මේ පැත්තේ තෝරනවා 6. 6 ඉන්නේ මෙන්න මෙතන. නේ? 6ට කෙලින් මම යා කඩේ දිවලින් අදිනවා. මෙයාට කෙලින් පහළ ඉන්න මෙන්න මෙතන අගේ තමයි ගන්නෙ. මෙතන අගේ තමයි Q1 කියලා කියන්නේ. එතකොට මෙතන Q1 කියන කෙනා එනවා. දැන් 20යි 30යි අතර මැද ගත්තාම 10ක් නේ. ඒ කියන්නේ වර්ණි මේ මැද එක්කෙනාගේ නිකන් මැද එක්කෙනාගේ මැදට බෙදලා වගේනේ. අර හරියට එහෙම ගන්න පුළුවන් 20 එතකොට මෙතන එනවා කීයද 25යි 25 කියන්නේ 22.5යි වගේ. හතරෙන් බෙදුණා වගේ. මෙතන. ඊට පස්සේ 12 වෙනි ස්ථානයේ මෙතනින් හොයන්නේ මේකෙන් හොයන්නේ කිලෝමීටර් ෆ්‍රීකවන්සි එක. මෙන්න මේ මෙයාට අදාළ පහළ ඉන්න කෙනා. මෙන්න මෙයා තමයි Q2 කියලා කියන්නේ. ඒක ගිය දෙයා ගන්නට 35ක් එනවා. 35ක් එනවා. මෙයාගේ රිලේෂන් පහව 35. ඊළඟට කියන්නේ 18 වෙනි ස්ථානයේ 18 හොයාගෙන ගියා. ඒ වක්‍රය හම්බ වෙන තැන පහළ ගන්නට. ඔන්න මෙයාට අපි කියනවා Q3. දැන් කලින්ට වඩා වෙනස් නේද? කලින් ගානට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මෙයාට එතකොට කියනවා 45 එතන කියනවා Q3. කොහොමද කරේ? වක්‍රයේ ඉස්සෙල්ලාම ඇඳගත්තා. මෙන්න මේ සූත්‍ර ටික යොදාගෙන තමයි ගාන හදන්න පටන් ගන්නෙ. චතුර්ථක හොයන්නේ. ඒතරේ ස්ථානය වක්‍රයෙන් හොයලා ලියනවා. පැහැදිලිද? ඔන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියට චතුර්ථක හොයන විදිය. දැන් ඉතින් අත් චතුර්ථක පරාස පුළුවන් නේ. කොහොමද ගන්නෙ? Q3 ගෙන් Q1 අඩු කරනවා. 45න් ඩිවිෂන් එක අඩු කරනවා. හරි පැහැදිලිද? පටන් ගන්න ලියන්න. අපි කරලා හදාලා ඉවරයි සමචි සංඛ්‍යාත වක්‍රය පළමු ඇඳගත යුතුයි කියලා. වගුව මේ විදිහට ඇඳගෙන සමචි සංඛ්‍යාත වක්‍රය ඇඳගෙන හොයන විදිහ මේ විදිහට පහර දියා ගන්න. මෙයා. ඔය ටික දියා ගන්න. හරිද? හරි. දැන් ඔය ටික දියා ගත්තා. දැන් පුතේ අපි දත්ත නිරූපණය අර්ථකථනයේ පාඩමේ සම්පූර්ණ කොටස් ටික ආවරණය කරගෙන ඉවරයි. මොකද්ද? ජාල රේඛය, සංඛ්‍යාත බහුවස්ත්‍රය, සමුච්ච සංඛ්‍යාත වක්‍රය කලින් සෙෂන් එකේ ඉගෙන ගත්තා. මේ සෙෂන් එකේදී අපි ඉගෙන ගත්තා චතුර්ථක හොයන විදිහ. ඒකෙදිත් ක්‍රම දෙකක් තිබුණා. ඒ කියන්නේ ආකාර දෙකක් තිබුණා. එකක් තමයි දත්ත සමූහයක. දත්ත සමූහයක ඉස්සෙල්ලා මොකද්ද කරේ? ආරෝහණ පියවර ලියාගත්තා. ඒකේ ආකාර හතරක් තිබුණා. ඒ ආකාර හතරක් වෙනම පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොහොමද හොයන්නේ කියලා. ඒක ඉස්සෙල්ලාම සමුච්ච සංඛ්‍යාත වක්‍රය ඇඳගෙන ඊට පස්සේ චතුර්ථක හොයාගන්න එක තමයි කරන්නේ. එහෙනම් අදට මේ කොටස ඉවර කරලා අපි ඊළඟට හම්බෙමු අපි අලුත් කොටසකින්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.